දසත පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. හැම වෙනස්කමකදීම අපි වෙනස් වුණේ ඔබේ දියුණුවට. හැඩන් නැෂනල් බැංකුව 1888 සිට විශ්වාසයක උරුමය. සුබ සන්ධ්‍යාවක් ඔබ මේ එක්වන්නේ දසත ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානයේ පුවත් සිරස්තල වෙත. පොදුරට මඩලු සමුළුවට විශේෂ ආරක්ෂාවක්. ඉන්දිය මුදල් ඇමති හා කරුණානිධි සමුළුව පිළිබඳ සාකච්ඡාවක. ජාත්‍යන්තර ශාස්ත්‍රීයත්ව දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළ තැනක්. පාකිස්තානු තලේබාන් නායකයාගේ මරණයට ඇමරිකාවෙන් ප්‍රතිචාර. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකින්ගේ මෙන්ම නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කරුණාතිලක අමනුගම මහතා කියා සිටියේ විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවහොත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමටද ආරක්ෂක අංශ පියවර ගනු ඇති බවයි. ඉහළ ආරක්ෂක වැඩපිළිවෙලක් ඊට අදාළව මේ වන විට ක්‍රියාත්මක බව ලේකම්වරයා අවධාරණය කළා. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඒ පිළිබඳ සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති අතර අවසන් සැලැස්ම පිළිබඳව මෙතෙක් තීරණයකට පැමිණ නොමැති බවයි. රාජ්‍යනායක සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලා පරිශ්‍රය තුලදී පැවැත්වෙනවා. මෙහි සමාරම්භක උත්සවය මේ මාස 15 වෙනිදා සිදු කෙරෙන අතර සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ නොවැම්බර් මාස 17 වෙනිදායි. ඉන්දීය මුදල් අමාත්‍ය පී චිදම්බරම් මහතා DMK පක්ෂ නායක මුත්තුවේලි කරුණානිධි හමු වී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රාජ්‍යනායක සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඊයේ පෙරවරුවේ චෙන්නයිහි මෙම සාකච්ඡාව පැවති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මෙහිදී ඉන්දිය මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රාජ්‍යනායක සමුළුවට සහභාගී වීම පිළිබඳව ඉන්දියා අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවද ඔහු පවසා තිබෙනවා. කොංග්‍රස් පක්ෂ සමාජිකින් තනිතනියම ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවද ඉන්දිය මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සඳහන්. මෙරට යුද ගැටුම් පැවති අවසන් කාලයේ සිදු වූ බව කියන යුද අපරාධ සහ මනුෂ්‍ය ඝාතනවලට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ඩේවිඩ් මිලිබෑන් පවසනවා. මිලිබෑන් මේ බව අවධාරණය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට බ්‍රිතාන්‍යයේ සහභාගීත්වය පිළිබඳ බ්‍රිතාන්‍ය දෙමළ සංසන්දය සමග පැවති හමුවකදී. සමුළුව සඳහා බ්‍රිතාන්‍ය සහභාගී නොවිය යුතු බවට කම්කරු පක්ෂය දක්වන ස්ථාවරයේ තවදුරටත් රැඳී සිටිය යුතු බව බ්‍රිතාන්‍ය දෙමළ සංසන්දය මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ සකස් කළ වාර්තාවක්ද අදාළ සංවිධානය විසින් ඩේවිඩ් මිලිබෑන්ට බාර දී ඇති බවයි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ඉඩම් පැහැර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් එහි අන්තර්ගතයි. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව තවත් වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කර තිබෙනවා. එමගින් දැක්වෙන්නේ දෙමළ තරුණයෙක් රජයේ හමුදාව විසින් ඝාතනය කරන ආකාරයයි. ඉන්දිය මුදල් අමාත්‍ය පී චිදම්බරම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ චැනල් 4 නාලිකාවේ ප්‍රදර්ශනය කළ ආකාරයට රූපවාහිනී නිවේදිකා ශෝභා හෙවත් ඉසි ප්‍රියා මරා දමා ඇතනම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ සොයා බැලිය යුතු බවයි. කෙසේ වෙතත් එම වීඩියෝ පටයෙන් පෙන්වන ආකාරයෙන් යටත් වූ කිසිදු LTT සමාජිකයෙකුට හමුදාව හිංසාකාරී ලෙස කටයුතු කර නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිකසූරිය මහතා අවධාරණය කරා. චැනල් 4 නාලිකාවේ මෙම ක්‍රියාව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී ශ්‍රී ලංකාව අපහසුතාවයට පත් කිරීම සඳහා ගන්නා උත්සාහයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේද සඳහන් කළා. අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමනුගම් මහතා පැවසුවේ චැනල් 4 නාලිකාව විසින් ක්‍රියාත්මක කරන අසත්‍ය ප්‍රචාරක වැඩසටහන සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යනායකින් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
ජාත්‍යන්තර ශාස්ත්‍රීයත්ව දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් 142ක අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව යන කරුණු සලකා බලමින් සකස් කළ මෙම දර්ශකයේ දැන් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 60 වන ස්ථානයයි. එය 2009 සිට ස්ථාන 11කින් ඉහළ යාමක්. දකුණු ආසියාවේ රටවල් අතුරින් ශාස්ත්‍රීයත්ව දර්ශකයේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි. එහිදී ප්‍රථම වරට ඉන්දියාව අභිභවා බංග්ලාදේශයේ ඉදිරියට පැමිණ තිබෙනවා. නේපාලයට දර්ශකයේ 102 වන ස්ථානය හිමි වී ඇති අතර බංග්ලාදේශයට හිමි ඇත්තේ 103 වන ස්ථානයයි. ඉන්දියාවට මෙවර හිමි ඇත්තේ 106 වන ස්ථානය වන අතර පාකිස්තානයේ 132 වන ස්ථානය නම් කර තිබෙනවා. පස්වන වරටත් දර්ශකයේ ඉහළින්ම සිටින්නේ නෝර්වේ රාජ්‍යයයි. ස්විට්සර්ලන්තය, කැනඩාව, ස්වීඩනය සහ නවසීලන්තයට පිළිවෙලින් 2 සිට 5 දක්වා ස්ථාන හිමිව තිබෙනවා. මගින් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී සුළු වේලාවකදී හදිසියේ යලි ගොඩබස්වා තිබෙනවා. ඊයේ පසුරුවේ එම්රේස් ගුවන් සමාගමට අයත් යානයක් කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබයි බලා පිටත්ව ගොස් ඇති අවස්ථාවේදී මෙම ගොඩබැසීම සිදු කර තිබෙනවා. හදිසියේ දුම්පිටවීමක් සම්බන්ධ අනතුරු ඇඟවීමේ සංඥාවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් එම යානාව හදිසියේ ගොඩබස්වා ඇති බව සඳහන්. කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරියා පැවසුවේ එම යානයේ සිටි මගින් පිරිස ඊයේ රාත්‍රී වෙනත් ගුවන් යානයකින් ඩුබයි බලා පිටත් කර හැරි බවයි. අදාළ යානය පරීක්ෂා කිරීම සඳහා ගුවන්තොටුපළ නිලධාරීන් ක්‍රියාත්මක වී තිබෙනවා. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. බ්‍රිතාන්‍ය පවුම් 3000 වීසා බැඳුම් කර සැලසුම ඉවත් කර ගනී. සාක් ත්‍රස්ත වැරදි නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කොළඹට. විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමෙන් අනතුරුව අවධානය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරිපෑ 24 තුල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයෙන් යුතු කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මිය කියා සිටියේ වැසිත් සමග තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවයි. මේ අතර අකුණුසැර වැදීමෙන් ගාල්ල වඳුරබ කිරින්දල හේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකු ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා. වඳුරබ පොලිසිය සඳහන් කළේ වඳුරබ කිරින්දල හේන විද්‍යාලය අසල මිතුරන් දෙදෙනෙකු සමග සිටියේදී මෙලෙස අකුණුසැර වැදී ඇති බවයි. අකුණුසැර වැදීම හේතුවෙන් ඔහු සමග සිටි තවත් තරුණයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළා. එමෙන්ම ගාල්ල පොත්දල මීපාවල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්ද ඊයේ පස්වරුවේ මිය ගියේ අකුණුසැර වැදීමෙන්. හලාවත මෝන්දලම් ප්‍රදේශයේ හරහා ඊයේ පස්වරුවේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 10කට පමණ අර්ධහානි සිදු වී ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළා. මේ අතර අද දිනේදී උතුරු නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෙසු ප්‍රදේශවලටද සවස් කාලයේ මිලිමීටර 100ක පමණ වැසි ඇතිවිය හැකි බවයි. වැසි ඇතිවන අවස්ථාවලදී තද සුළං සහ අකුණු තත්ත්වයන් ඇතිවිය හැකියි. උතුරු නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලද වැසි ඇතිවිය හැකි අතර යාපනය මන්නාරම සිට පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශයත්, මාතර හම්බන්තොට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයත් තරමත් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ලබන වසරේදී මෙරට උද්දමනය 4%ත් 6% පමණ දක්වා අඩුවනු ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ දැවැන්ත සැපයුම් හිඟයක් ඇති නොවන හොත් එම තත්ත්වය උදාවනු ඇති බවයි. මේ වසරේ මෙරට උද්දමනය 7%ක මට්ටමේ පවතින අතර වාර්ෂික උද්දමන වේගය 6.7%ක්. කෙසේ නමුත් ඔක්තෝබර් මාසයේදී වාර්තා වූයේ මාස 4කින් ඉහළම උද්දමනයයි. මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රතිපත්ති පොලි අනුපාතික පහත හෙලීම උද්දමනය කෙරෙහි බලපෑමක් ඇති නොකරන බවයි. මහබැංකුව විසින් පසුගිය මාසයේදී එම පොලි අනුපාතිකය ඒකක 50කින් පහත හෙලනු ලැබුවා. දුම්වැටි සහ මධ්‍යසාර රට තුළට ගෙන්වීම වැළැක්වීමට ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් අනුව හැකියාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ජනතාවට දැනුවත් කිරීම මගින් දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය අවම කිරීමට පියවර ගත යුතු බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ගැසට් නිවේදනයේ ක්‍රියාත්මක කිරීමට අභයාචනාධිකරණයේ දුන් තීන්දුවට එරෙහිව අදාළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ ඇති බවද හෙතෙම පෙන්වා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානම් වූයේ දුම්වැටි අසුරණවල 80%ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීම මුල් කර ගනිමින්. එම නඩු විභාගයේ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බවද අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණය කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටියේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ලබන මාස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ සැකකරුවන් ඊයේ ෂෙලිෆ් මයිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ෂෙෆිල් හලම් සරසවියේ උපාධිධාරියෙකු වන තවීෂ ලකිදු පීරිස් පසුගියදා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා. යොක්ෂයර් පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 17ක් සහ අවුරුදු 25ක් වයස සිටි සැකකරුවන් දෙදෙනෙකු බව BBC පුවත් සේවය වාර්තා කළා. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. ලෝක වෙළඳපොලේ රන් මිල සතියන්තයේදී තවදුරටත් අඩු වී තිබෙනවා. සිකුරාදා දිනේදී රන් මිල ඩොලර් 10කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුණු අතර රන් අවුන්ස් එක මිල සටහන් වුණේ ඩොලර් 1313.20ක් ලෙසයි. පසුගිය සතිය තුල රන් මිල 3%කින් පමණ පහත වැටුණේ සති දෙකක් තිස්සේ 3%කින් සහ 3.7කින් වර්ධනය වීමෙන් අනතුරුවයි. ඉදිරි සතියේදීද රන් මිල 1300 සීමාව පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. පසුගිය වසරේදී රන් මිල 1675 දක්වා ඉහළ ගිය අතර මේ වසරේදී මේ වන විට ඩොලර් 362කින් එනම් 121.6කින් පහත වැටී තිබෙනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සම්මේලනය ඉල්ලීමක් කරනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් කියා සිටියේ කොළඹ සිට කටුනායක දක්වා දැනට මෙතෙක් ධාවනය කළ සුඛෝපභෝගී පුද්ගලික බස් රථවලට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ධාවනය සඳහා අවස්ථාව ලබා දෙන ලෙසයි. මේ වන විට අධිවේගී මාර්ගයේ පුද්ගලික බස් රථ 18ක් ධාවනයට යෙදවීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බවද හෙතෙම මෙහිදී අනාවරණය කළා. කෙසේ වෙතත් දැනට ධාවනය කරන සුඛෝපභෝගී පුද්ගලික බස් රථ සඳහා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයට ඉඩ ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවද අංජන ප්‍රියංජිත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. උත්තර සහ නැගෙනහිර පළාත්වලට ක්‍රමානුකූල බලවේදීමක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එහි මාලේකම් හසන් අලි මහතා ප්‍රකාශ කළේ එවැනි සාධාරණ බලය බෙදීමක් නොමැති වුණොත් එම පළාත් දෙක ඒකාබද්ධ කළ යුතු බවට ජනතාව අතර පවතින මතය බැහැර කර නොහැක වනු ඇති බවයි. කෙසේ වෙතත් කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මුස්ලිම් සහෝදරත්වය ප්‍රකාශ කළේ උතුර සහ නැගෙනහිර පළාත් යලි ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයක් මුස්ලිම් ජනතාවට නොමැති බවයි. වීසා කාල සීමාව ඉක්මවා බ්‍රිතාන්‍ය තුළ රැඳී සිටීමේ වැඩි අවදානමක් සහිත රටවල් වල වැසියන්ට පැනවීමට අදහස් කළ පවුම් 3000 ආරක්ෂක බැඳුම් කර සැලසුම එරට රජය විසින් ඉවත් කරගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය සැලසුම් කරේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානයේ නයිජීරියාව ආදී රටවල වැසියන් සඳහා මෙම බැඳුම් කරේ මේ මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ඒ සඳහා රජය තුළින්ම මතුවූ විරෝධතා හේතුවෙන් සැලසුම ක්‍රියාත්මක නොකරන බව සඳහන්. විදේශිකින් සඳහා වන මෙම වීසා බැඳුම් කරේ ක්‍රියාත්මක නොකරන බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය සුදේශ කටයුතු ලේකම් තෙරීසා මේ මහත්මිය විසින්. සාක්කලාපීය ත්‍රස්තවාදීන් වැරදි සහ මත්ද්‍රව්‍ය වැරදි නිරීක්ෂණ මධ්‍යස්ථානයන්හි ප්‍රධාන කාර්යාලය මෙරට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම මධ්‍යස්ථානයේ ඉන්දිය රජයේ ආධාර මත ස්ථාපිත කර ඇති බවයි. මෙම කාර්යාලය පසුගියදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙම මධ්‍යස්ථානයේ මගින් සාක්කලාපීය රටවල් අතර ත්‍රස්තවාදී සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් තොරතුරු හෝමාරු කර ගැනීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සාක්කලාපයේ ත්‍රස්තවාදීන් සහ මත්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණ බවයි. කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් අවධානය විදේශ පුවත් වෙත.
पाकिस्तान तालिबान नायक हकीमुल्ला मेशूट සිය ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ඇමරිකාව ප්‍රතිචාර දක්වා තිබෙනවා. සිකුරාදා එල්ල වූ ප්‍රහාරයට පාකිස්තානය තුල මතුව ඇත්තේ දැඩි විරෝධයක්. එමෙන්ම ඇමරිකානු ප්‍රහාරය තලිබාන් සංවිධානය සමග සාමයකට එළඹීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කර ඇති බවට පාකිස්තාන විදේශ අමාත්‍යාංශය චෝදනා කළා. මේ හේතුවෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කළේ තලිබාන් සංවිධානය සහ පාකිස්තාන් රජය අතර සාකච්ඡා පාකිස්තානයේ අභ්‍යන්තර කටයුත්තක් බවයි. රාජ්‍ය දෙපාර්තමේන්තුව හැඳින්වුවේ අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ අවසන් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇමරිකාව සහ පාකිස්තානයන් රටවල් දෙකම පිළිගන්නා කරුණක් ලෙසයි. එමෙන්ම තලිබාන් නායක මිෂූට් ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය බව තමන්ට තවමත් සනාථ කළ නොහැකි බවද ඇමරිකාව ප්‍රකාශ කළා. කෙසේ නමුත් සිය නායකයාගේ මරණය පාකිස්තාන තලිබාන් සංවිධානය විසින්ද පිළිගෙන තිබෙනවා. දෙරට අතර යුද හමුදා සහයෝගීතාවය ඇති කිරීමට රුසියාව සහ ජපානයේ එකඟතාවය පළ කර තිබෙනවා. ටෝකියෝ නගරයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ජපානයේ විදේශ ඇමති ෆුමියෝ කිෂිඩා කියා සිටියේ නැගෙනහිර ආසියාවේ තීරණාත්මක භූමිකාවක නිරත රුසියාව සහ ජපානයේගත් පියවර මගින් එම කලාපයේ ආරක්ෂාවට සහ සාමයට රුකුලක් ලැබෙන බවයි. රුසියාවේ විදේශ ඇමති සෙර්ගෙයි ලව්රොව් අදහස් දක්වමින් කියා සිටියේ ජපාන් රුසියානු සහයෝගීතාව දැනට ටෝකියෝ පාලනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතාවලට බල නොපාන බවයි. එහෙත් රුසියාවේ ආරක්ෂක ඇමති සෙර්ගෙයි ෂොයිගු ජපාන් ඇමරිකානු මිසයිල් ආරක්ෂණ වැඩපිළිවෙල පිළිබඳව කනස්සල්ල පළ කර ඇතැයිද සඳහන්. කෙසේ වෙතත් විශ්ලේෂකයින් පවසන්නේ ආසියාව තුළ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ක්‍රියාත්මක වන රුසියාව වර්ධනය වෙමින් පවතින චීන බලපෑම හමුවේ ජපානයත් සමග සබඳතා දියුණු කර ගැනීමට පියවර ගනිමින් ඇති බවයි. ජර්මානු චාන්සල් ඇන්ජලා මර්කල්ගේ ජංගම දුරකථන සංනිවේදනවලට සවන් දීම පිළිබඳ සාක්ෂි දීම සඳහා තමන් සූදානම් බව හිටපු ඇමරිකානු ඔත්තු සේවා නිලධාරී එඩ්වඩ් ස්නෝඩන් පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජර්මානු රජය සහ රාජ්‍ය නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජර්මානු හරිත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හාන්ස් ක්‍රිස්ටියන් ස්ට්‍රෝබෙලේ රුසියාවේදී ස්නෝඩන් හමු වී ඇති බවද සඳහන්. ඔහු පවසන්නේ තමන් බොහෝ දේ දන්නා බව හිටපු ඔත්තු සේවා නිලධාරියා පැහැදිලි කළ බවයි. බුද්ධ්‍යංශ ආයතනවල කාර්යයන් පිළිබඳ විමසන ජර්මානු පාර්ලිමේන්තු කමිටුවේ සමාජිකයෙකු වන ස්ට්‍රෝබෙලේ පවසා ඇත්තේ ස්නෝඩන් සාක්ෂි ලබා දීමට ජර්මනියට පැමිණීමට කැමැත්ත පළ කර ඇති නමුත් ඒ සඳහා තත්ත්වයන් සූදානම් කිරීම තම පාර්ශවය විසින් සම්පූර්ණ කළ යුතු බවයි. ජර්මනියට සංචාරය කිරීම මගින් ස්නෝඩන්ගේ සරණාගත භාවය අහෝසි විය හැකි අතර ඊට විකල්පයක් ලෙස ජර්මානු රජයේ නියෝජිත පිරිසක් රුසියාවට ගොස් ලිඛිත විමසීම් මගින් සාක්ෂි ලබා ගැනීම පිළිබඳ සලකා බැලිය හැකි බවද වාර්තා වනවා. මේ අතර ඇන්ජලා මර්කල් චාන්සලර්වරිය තම ජංගම දුරකථනයට රහසිගතව සවන් දීම පිළිබඳ කරුණු විමසීම සඳහා දූත පිරිසක් ඇමරිකාවට යවා තිබෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400ක් දුරින් සිග්නස් තාරකා මණ්ඩලයේ පිහිටි ලාවා වලින් සෑදුණු ලෝකයක් සිය කේප්ලර් දුර්වේක්ෂය ආධාරයෙන් සොයාගත් බව නාසා ආයතනය අනාවරණය කර තිබෙනවා. පෘථිවියේ ස්කන්ධය හා ඝනත්වයට සමාන මෙම අලුත් ලෝකය නම් කර තිබෙන්නේ කේප්ලර් 78b ලෙසයි. නව ග්‍රහයක් පෘථිවිය මෙන් පාෂාණ සහ යකඩ වලින් නිර්මාණය වී තිබෙන බව නාසා විද්‍යාඥයින් අදහස් පළ කරනවා. එහෙත් ඒ සූර්යයාට වඩාත් ළඟින් පිහිටීම නිසා දිවා කාලයේදී එහි පෘෂ්ඨයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 2700-2800 අතර වන බව සඳහන්. එය ජීවයක් පැවතීම සඳහා කිසිසේත්ම සුදුසු පරිසරයක් නොවන බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ අතර මෙම ලෝකයේ තරුවක් බවට පත්වීමේ වැඩි නැඹුරුවක් පවතින බවටද අදහසක් පවතිනවා. විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ ග්‍රහලෝකයක් නම් වසර බිලියන කිහිපයක් තුළදී සූර්යයා එය තමන් වෙත රැඳ ගැනීමට ලක් කරන බවයි. අභ්‍යවකාශයේ රඳවා ඇති කෙප්ලර් දුරේක්ෂය මෙවන විට මෙවැනි ග්‍රහලෝක 3500ක් පමණ හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා. එසේ මේ ආධාරයෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත මෙවැනි ලෝක සහ ග්‍රහලෝක දහසකට වැඩි ප්‍රමාණයක් පවතින බව මෙවන විටත් ස්ථිරවම සනාථ කොටගෙන තිබෙනවා. මේ විරාමෙන් පසුව අවධානය දසත ක්‍රීඩා පුවත් වෙත. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ බැංගලෝරයේ පැවති 7 වන සහ අවසන් එක්දින තරගයේ ලකුණු 57කින් ජය ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එක්දින තරගාවලියේද තුනට දෙකක් වශයෙන් ඔවුන් ජයග්‍රහණය කර තිබෙනවා. ඊයේ පැවති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු 6ක් දෙවි ලකුණු 383ක් රැස් කළා.
රෝහිත් ශර්මා එහිදී ලකුණු 209ක් ලබා ගත්තේ 6 පාර 16ක් සහ 4 පාර 12ක් සමගින්. ඔහු ලබාගත් ලකුණු 209 එක්දින පිටේ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහු ලබාගත් 6 පාර 16 එක්දින පිටේ වැඩිම 6 පාර සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක් වුණා. ලකුණු 384ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 45යි පන්දු ඒකදී සියලු දෙනා දෙවි ලබාගත හැකි වේ ලකුණු 326ක් පමණයි. තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස රෝහිත් ශර්මා නම් කෙරුණා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ කෙන්යා කණ්ඩායම අතර ඊයේ පැවති 6 වන නිල නොවන 2020 තරගය කඩලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් කෙන්යා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 6ක් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 131ක්. පන්දු වාර 19යි පන්දු දෙකකදී කඩලු 5ක් පමණක් දෙවි ගොස් තිබේදී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. නායක උපුල් තරංග එහිදී ලකුණු 48ක් රැස් කළා. විරාමෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව විදේශ විනිමය අනුපාතය මෙසේය. ඒත් සමගින් දසත ප්‍රධාන පුවත් විකාශයෙන් නිමවට පත් වෙනවා. මීළඟට ඔබට එක්ක හැකි දසත උදෑසන පුවත් විකාශයේ සමගින් සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා ජයශ්‍රී. දසත පුවත් ඔබ වෙත ගෙනාවේ හැම වෙනස්කමකදීම අපි වෙනස් වුණේ ඔබේ දියුණුවට. හැඩන් නැෂනල් බැංකුව 1888 සිට විශ්වාසයක උරුමය.